කුසයේ පිලිසිඳ ගති සැදැහැසිතින් දුන් කල අත්වේමය පින්ඵල පුතු වෙනුවෙන් මහදනයක් පහළව ඇත ගම තුල උතුරාලු වැව වෙත බැඳි පුවත කිවිස්නිත එතැනින් යන ලඳක් දිටි නිදානයක් දිය මත ගැහැණිය ඒ දෙස බලා මොහොතක් ඇසි පිය නොලා දිව ගොස් දියබට පැන්නා නිදානයට අතහෙලා ගලවනු බැරි ලෙස යලි ඇගේ අත ඊටම ඇලි දෙවියන් ගැන සිහි කෙරුවා පිය මුසු හැඟුමෙන් වෙලි මුදවාගෙන ඉන් අත අතැර දමා ඇඳිවත ගොඩ වී ආපසු දිව්වා නිදානයෙන් කම් නැත ඇයගෙන් දැන් මේ වග දැකගනු රිසියෙන් රඟ ගම්මුන් රොද බැඳගත්තා උතුරාලු වැව ළඟ නිධානයේ පාදයා අප වෙත එනු මැන ඔයා හැම දෙන කිව්වත් සිටියා කිසිවක් නෑ සුනුනියා දරුවෙකු උකුලෙහි දරා තවකෙකු කුස තුල දරා දුප්පත් ගැහැණියක් එතැන නිදානයට ඉඟි කරා උකුලෙහි හුන් දරු වගේ පින ඇත්නම් හරි අගේ ඇවිදින් සලකාල නොමැන පිහිටක් දිවියට මගේ නොලැබෙන වස්තුව පතා ඇය දුම්නස් දී ඉතා නැවතත් ඉල්ලා සිටියා කුස හුන් දරු ගැන සිතා කටුවලයක් දුන් පින මේ භවයේදි මතුරින නිදානයක් පෙරලීගෙන ඇගේ පාමුල නැවතින එහි අයිතිය මගේ කියා තවත් ලඳක් ගතු කියා ආවා පුතු වෙත ඉල්ලා නිදානයේ සැප සොයා අවසානයේ රජු වෙත ගෙන්වා ගති ඒ සත නිදානයේ අයිතිය දැන් හිමි වුණාය පුතු වෙත ලැබෙනට ඇති නිති පින කුසල් බෙලෙනි එය වින සෑම දෙනාම දැනගත යුතු දෙව්ලොව ඔහු ඉපදින දෙව්ලොව ඔහු ඉපදින දුවේ පුතේ ඊටමත් රසවත් වූ විරිඳු පෙළක් මගින් උත්තරෝලිය කතාව පිළිබඳ සම්පූර්ණ වැටහීමක් ඔබට දැන් දැනෙන්නට ඇති. මම හිතනවා ඊටමත් රසවින්දනයක් ඔබ මේ විරිඳු පෙළ තුලින් ලබන්නට ඇති. කතාව ඔබ ඉදිරියේ මෙවි මෙවි පෙනෙන්නට ඒ චිත්‍රමාලාවත් ඔබට සමත් වෙන්නට ඇති. ඒ වගේම ඔබ මේ කතාව පිළිබඳ හොඳින් දැනගත්තා වගේම මේ කතා ප්‍රවෘත්තියට මූලාශ්‍රව ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථයේ රචනා වූ යුගයක් තියෙනවා. ඔබගේ විභාගය සඳහා මේ සියල්ලම දැන සිටිය යුතුයි. ඒ පමණක් නෙවෙයි දුවේ පුතේ මේ කතාව අපට ඊටාම රසවත් ආකාරයෙන් සිත්හි දබා ගන්නට විරිඳු උපකාරී වුණා. අපි සැක වින්දන ගන්නටත් අවශ්‍යයි. පිළිතුරු ලියන ආකාරය දැනගන්නටත් අවශ්‍යයි. අපි ඉදිරියේදී ඒ සියල්ල සම්බන්ධව කතා කරන්නට මේ අවස්ථාවේදී මම යොමු වෙනවා අපේ ගුරු මහත්මයා අපේ දරුවන්ට මේ උත්තරෝලිය කතා වස්තුව සඳහන් ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීමක් කළොත්. ඔව්. එහෙමනම් දුවේ පුතේ අපි මේ උත්තරෝලිය කතා වස්තුව උපුටාගත් ග්‍රන්ථය නැත්නම් රචනා කළේ කවුද? මේ සෑම කරුණක්ම කෙටි පිළිතුරක් සඳහා නැත්නම් අපේ ප්‍රශ්න පත්‍රයේ කරුණු සඳහා අන්තර්ගත කළ යුතුයි. එතකොට දැන් අපි ගත්තොත් මේ සද්ධර්මාලංකාරය ග්‍රන්ථය මුල් කෘතිය තමයි සද්ධර්මාලංකාරය. එතකොට සද්ධර්මාලංකාරය කියන්නේ සද්ධර්මයට අලංකාරයේ ඇති යන අරුත. සද්ධර්මයට අලංකාරයේ ඇති අරුතින් තමයි මේකට අපි සද්ධර්මාලංකාරය කියලා කියන්නේ. මේක පාලි රසවාහිනියට නෑකම් කිව්වට එහි නොයෙක් කතා තියෙන අතර මේකේ ඇතුළත් වෙලා තියෙනවා දඹදිව කතාත්, ලක්දිව පැරණි කතාත් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. එහෙමනම් අපි බලමු මේ
කතු හිමියෝ නැත්නම් කතුවරයාණෝ කවුද කියලා. මෙහි කතුවරයා හැටියට අපි හඳුන්වන්නේ දෙවන ධර්මකීර්ති සංඝරාජ හාමුදුරුවෝ නැත්නම් දෙවන ධර්මකීර්ති හිමි කියලා අපි කියනවා. ඒ හිමියෝ තවත් නම් කීපයකින්ම හඳුන්වා දෙන්න පුළුවන්. දේව රක්ෂිත ජයබාහු, ජයබාහු ධර්මකීර්ති යන නම් වලිනුත් මේ හාමුදුරුවෝ හඳුන්වා දෙනවා. ඔබ විභාගයේදී ලියනකොට මේ කුමන නමකින් ලිව්වත් ඔබට ලැබෙන ලකුණ ලැබෙනවා. ඒ වගේම රචිත යුගයේ පිළිබඳව මොන යුගයේද? ගම්පල යුගයේ, එහෙම නැත්නම් 14 වන සියවසේ මුල් භාගයේදී තමයි මේ ග්‍රන්ථය අයත් යුගයේ හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔව් පුතේ, අපේ ගුරු මහත්මයා ඒ හැඳින්වීම ඔබට ඉදිරිපත් කළා. ඒ වගේම මේ කතුවරයාගේ වෙනත් කෘති පිළිබඳවත් අපි මෙහිදී දැනගත යුතුයි. මේ කතු හිමියන්ගේ තවත් කෘති කිහිපයක් අපි දැනගත්තොත් නිකාය සංග්‍රහය කියලා එක් කෘතියකුත්, ඒ වගේම බාලාවතාර ගඩලාදෙනි සන්න කියලා, ගඩලාදෙනි සන්නස කිව්වත් නිවැරදි, තවත් කෘතියක් ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම මේ සද්ධර්මාලංකාරයට ලියන්නට මූලාශ්‍ර වූ ග්‍රන්ථයක් තියෙනවා. ඒ සද්ධර්මාලංකාරය ලියන්නට මූලාශ්‍ර වූ ග්‍රන්ථය තමයි පාලි රසවාහිනිය. ඒ වගේම තවත් පාලි අටුවා පොත් කිහිපයක ඇසුර ලැබූ බවත් සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ වගේම දුවේ පුතේ, අපි මේ ග්‍රන්ථයේ ප්‍රමාණය ගැන දැනගත යුතුයි. සර්ග 24කින් යුත් ග්‍රන්ථයක් තමයි සද්ධර්මාලංකාරය. ඒ වගේ මෙහි කතා වස්තු 155ක් තියෙන බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ග්‍රන්ථයේ ඇතුළත් වන සාහිත්‍ය වර්ගය ගැන කතා කළොත් අපි අර මුලින් කිව්වා වගේ පැරණි ගද්‍ය නොහොත් පැරණි බණ කතා සාහිත්‍යයට තමයි මේ සද්ධර්මාලංකාරය ඇතුළත් වෙන්නේ. අපේ ගුරු මහත්මයා මේ ග්‍රන්ථය පිළිබඳ තවත් මුකුත් අපේ දරුවන්ට හඳුන්වා දෙන්න අවශ්‍යයි නේද? මෙහෙමනම් අපි මේ ග්‍රන්ථයේ තියෙන අරමුණු ගැනත් ඒකේ සුවිශේෂ ලක්ෂණ ගැනත් අපි සාකච්ඡා කළොත් මේ ග්‍රන්ථයේ අරමුණු හැටියට ගත්තොත් ශ්‍රාවකයා තුළ ගුණධම් වර්ධනය කිරීම, ශ්‍රාවකයා තුළ ගුණධම් වර්ධනය කිරීම, දහම් මඟට යොමු කිරීම, ඒ අතරම මේකේ සුවිශේෂ ලක්ෂණය තමයි මේ ග්‍රන්ථය අසා රස විඳීමට ලියපු ග්‍රන්ථයක්. පැරණි බණ කතා රීතිය තුළ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අසා රස විඳීම. අන්න මේ කරුණු ටික තමයි කතුවරයාගේ අරමුණු හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි ලක්දිව පසුබිම් කරගත් කතා වස්තු බහුල වීම. ඒ වගේම එකල සමාජ තත්ත්වය පිළිබිඹු කරනවා. මේ සමාජ තත්ත්වය කිව්වයින් පස්සේ ආර්ථික තත්ත්වය, සමාජීය තත්ත්වය හැම කරුණක් පිළිබඳවම මෙහිදී විග්‍රහ කරලා අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ඊළඟට මේ කතාවේ තවත් අරමුණු තමයි දන් දීම කෙරෙහි යොමු කිරීම. හිතේ ඇතිවන ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීමෙන් දන් දීම කෙරෙහි යොමු කිරීම. ඒ අතරම විශාල වශයෙන් සැප සම්පත් මෙලවත් ලැබෙනවා දන් දීම නිසා, පරලොවත් ලැබෙනවා. මේ ගොපළු දරුවාට සැප සම්පත් ලබා ගන්නා ක්‍රමය, ආකාරය මේ තුලින් විග්‍රහ වෙනවා. ඔව් දුවේ පුතේ, ඔබට මේ වන විට ඔබගේ සද්ධර්මාලංකාරය ග්‍රන්ථය පිළිබඳවත් එයින් උපුටාගත් උත්තරෝලිය කතා වස්තු පිළිබඳවත් මනා වැටහීමක් ලැබෙන්නට ඇති. ඒ වගේම දුවේ පුතේ, ඔබ දැනගන්නට ඕනේ මේ කතාව කියවීමේ යම්කිසි රටාවක් තියෙනවා. එනම් ශ්‍රුති ගෝචර ශෛලියෙන් තමයි, එහෙම නැත්නම් බණ කතා රීතියෙන් තමයි මෙවැනි කතා අපි කියවන්නට පුරුදු වෙලා තියෙන්නේ, කියවන්නට අවශ්‍ය වෙන්නේ. අපි මදක් ඒ පිළිබඳවත් විමසා බලමු. මෙම ලංකාද්වීපයෙහි රජරට උතුරාලු නම් ගමෙක් විය. ඒ ගමට නුදුරු තෙන ගෝපාලයන් වසන ගමක එක් ගොපලු දරුවෙක් රජසින් ගැවසුනා ඌ ශරීර ඇතිව කිලිටු කඩරෙද්දක් ඇඳගෙන උදාසන්හිම කැඳිත්තක් බීපියා පාදමක් හා කැවිටිලියක් අතින්ගෙන. ඔන්න ආකාරයට දුවේ පුතේ ඊටමත් රසවත්ව
ජාතක කතාවක් කියන ශ්‍රුතියෙන් ජාතක කතාවක් කියන ආකාරයෙන් ඔබ මේ කතා වස්තුව කියවිය යුතුයි. එතකොට ඔබ මේ වන විටත් පාසලේ ඉගෙනගෙන මේ අද දැනට විරිදුවකින් සවන් දීලා පසුබිම දැනගෙන මේ වෙනටත් ඔබ උත්තරෝලීය වස්තුව පිළිබඳ මනා වැටහීමක් ලැබිලා ඇති. අපි දැන් ඊළඟට බලමු මේ උත්තරෝලීය කතා වස්තුවේ බොහෝ තියෙනවා පාලි සංස්කෘත වචන. බොහෝමයක් දක්නට ලැබෙනවා. අපි ඒවට කියනවා දුරවබෝධ වචන. අපි මේ දුරවබෝධ වචන කිහිපයක අර්ථ ලිහිල් බසින් දැනගන්නට අවශ්‍යයි. මොකද ඔබට ප්‍රශ්නයක් ඒ පිළිබඳවත් ලැබෙන නිසා. අපි අපේ ගුරුතුමාගෙන් අහමු මෙවැනි වචන කිහිපයක් සහ එම වචනවල අර්ථ විමසුමක්. ඔව් දුරාබෝධ වචන ගත්තයින් පස්සේ අපිට ලිහිල් බසින් ලියනකොටත් දුරාබෝධ වචන පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිසා අපි මේ කතා වස්තුව තුල තියෙන වචන කීපයක දුරාබෝධ වචන ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොත් ගෝපාලයන් කියලා. ගෝපාලයන් කියන්නේ ගෝපල්ලන්. එහෙම නැත්නම් ගවයන් බලන තැනැත්තන්. ඊළඟට ඒ වගේම තව වචනයක් රජසින්. රජසින් කියන්නේ රජස් කියන්නේ දූවිලි. එතකොට රජසින් කියන්නේ දූවිල්ලෙන්. කැඳිත්තක්. කැඳ ස්වල්පයක්. නැත්නම් කැඳ ටිකක් වාසයෙන් අපිට ගන්න පුළුවන්. ඊළඟට කඩ රෙද්දක්. රෙදි කැබැල්ලක්. රෙදි කැබැල්ලක්. ඊළඟට කැවිටි ලීයක්. කැවිටි ලීයක් කියන්නේ හරකුණ්ඩ ගන්න කෝටුවක්. නැත්නම් කෙවිතක්. අපි මේකට කියනවා කැවිටි ලීයක් කියලා කියනවා. ඔව් පාදමක්. තවත් වචන ගත්තොත් පාදමක්. පයේ බඳින දම් වේලක්. ඒ වගේම දේවේලා මැද. උදේ සවස යන වේලාවන් දෙකට මැද කාලේ තෙලේ මෙන්න මේ දෙය. ඒ වගේම සඵල වෙනසේ වඩා ප්‍රතිඵලදායක වෙනසේ ශික්ෂා ග්‍රහණ කාලය. ශික්ෂා ග්‍රහණය කරනවා කියන්නේ ශිල්ප ඉගෙන ගන්නවා. එතකොට ශිල්ප ඉගෙන ගන්නා කාලය. ආශ්චර්යය කියන්නේ පුදුමයක්. විභවානුරූපීව හැකියාවට අනුව. තවත් වචන කිහිපයක් බලමුද? ඒ වගේම අපි තව වචන කිහිපයක් ගත්තොත් බලවත්. ඊළඟට සුපිලිපන් යහපත් පිළියමකින් යුතු. නැත්නම් පිළිවෙතකින් යුතු. ඒ වචනේ ගන්න පුළුවන්. චුති ප්‍රතිසන්දි. මිය යාම හා ඉපදීම කියන අර්ථය චුති ප්‍රතිසන්දි කියලා අපිට ගන්න පුළුවන්. මකර සංසුමාරාදීන් මෝරුන් හා කිඹුලන් සලා වැටුම් දියසුලි. සලා වැටුම් කියන්නේ එතකොට දියසුලි. ඒකාත්මික වූ ආත්මීය වශයෙන් බැඳුණු. ඒකාත්මික කියන්නේ එතකොට ආත්මීය වශයෙන් බැඳුණු. උපායාස බලවත් සිත් ඇවුල. බලවත් සිත් ඇවුල තමයි උපායාස කියලා අපි කියන්නේ. පින පිනා කෙල සතුටින් උතුරා විනෝදයෙන්. බොහොම සතුටින් උතුරා විනෝදයෙන් කියන අර්ථය අපිට ගත හැකි. ව්‍යාධි රෝග එහෙම නැත්නම් අසනීප. විතර්ක සිතුවිලි. ඒ වගේම උදක රාක්ෂසීන් දිය රකුසන් ආදී මේ වගේ දුරාවබෝධ වචන අපිට මේ පාඩම තුල බොහෝ වශයෙන් හම්බ වෙනවා. ඔව් දුවේ පුතේ. අපි මේ වන විටත් දැන් බොහෝ කොටසක් මේ පොත පිළිබඳව පද විමසුම් පිළිබඳව දැනගෙන අවසానයි. අපි දැන් බලමු ඔබට ප්‍රශ්න ලැබෙන ආකාරය පිළිබඳව. ඔබට ප්‍රශ්න 3 ආකාරයකින් ඔබේ 3 වෙනි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සඳහා 3 වෙනි පත්‍රය සඳහා ලැබෙනවා. එකක් තමයි කෙටි ප්‍රශ්න 10ක්. ඒ සඳහාත් ඔබට මෙම පාඩමෙන් ප්‍රශ්න 2ක් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම ලිහිල් බසින් ලිවීම, ඒ වගේම විචාර ප්‍රශ්න 3ක් ලැබෙනවා. ලකුණු 15ක ප්‍රශ්න 2ක් සහ ලකුණු 10ක ප්‍රශ්නයක් වශයෙන්. අපි දැන් බලමු කෙටි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. ඔව් කෙටි පිළිතුරු සපයන්න කියලා තමයි ඔබට මේ පිළිතුරු ලියන ප්‍රශ්නය ලබා දෙන්නේ. කෙටි පිළිතුරු සපයන්න. තොපට සුදුසු තැනක් දැන ගොසින් සිට ගනුව. ඒ ප්‍රශ්නයේ පාඨය ප්‍රශ්නය තමයි ඉහත පාඨය ඇතුළත් කතාව හා මුල් කෘතිය කුමක්ද? එතකොට පුතේ පිළිතුර උත්තරෝලිය වස්තුව. මුල් කෘතිය තමයි සද්ධර්මාලංකාරය. දෙවෙනි කොටස එම මුල් කෘතිය රචනා කළේ කවුද? පිළිතුර දෙවන ධර්මකීර්ති හිමි. ඒ වගේම අපි තවත් ප්‍රශ්නයක් අරගෙන බලමු. තොපගේ මේ නිදාණයෙන් අපටත් වස්තු දෙව මෙසේ කීවේ කවුද? ඔබට මතක ඇති
මේ නිධානයේට රණ්ඩුව ඇති වෙලා අර කාන්තාව සහ මෑණියන් නිධානයේ රජුට ආරංචි වෙනවා. ඒ අවස්ථාවේදී රජු නිධානයේ ගෙන්නනවා රජවාසලට. ඒ අවස්ථාවේදී දරුවගෙන් ඉල්ලනවා රජු තොපගේ මේ නිධානයෙන් අපටත් වස්තු දෙව. එතකොට පුතේ පිළිතුර රජු මේ කීවේ කාටද? එතන හිටියේ නිධානයේ අයත් දරුවා ඇතුළු ඔහුගේ මව. එතකොට නිධානයේ අයත් දරුවාට කිව්වොත් ඔබගේ පිළිතුර නිවැරදි. තවත් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කළොත් ගුරු මහත්මිය. මේ ලෝකේ ලෝකවාසී වූ අඥාන සත්වයෝ විස නොවන දෙය විෂයයි කියති. මේ පාඨයේ කීවේ කවුද? ඔබට මතක ඇති මේ රජ්ජුරුවන් ගාවට යෑමට පෙර මේ කතා ප්‍රවෘත්තියේදී කියනවා මේ ලෝකේ තියෙන විස නොවන දේවල් වලට වැඩිය අඥාන සත්වයෝ විස නොවන දේවල් විස කියලා ප්‍රකාශ කරනවා කියලා. මේ පාඨයේ කීවේ කවුද? නිදානීය පළමුව දුටු කාන්තාව. ඔබට මතකයි අර වැව තුල නිදානීය පෙරලි යනකොට ඒ දැක්ක කාන්තාව තමයි මේ ප්‍රකාශය නැත්නම් පාඨය කීවේ. එසේ කීමට හේතුව කුමක්ද? නිදානීය දරුවාට ලැබී ඇති බව දැනගෙන තමාට නොලැබෙනු නිසා බය ගැන්වීමට. මේ බය ගන්නවන්ට තමයි මෙහෙම කිව්වේ. රජදරුවන්ගේ කෝප නැමැති ගිනිගත්තා වූ මනුෂ්‍ය නැමැති වනාන්තරයේ මෙහි එන උපමා දෙකක් ලියන්න. උපමා දෙක අපි කෙටියෙන් ගත්තොත් ගිනි එකක්, වනාන්තරය තව උපමාවක්. උපමේ ගත්තොත් කෝපය, අනිත් එක මනුෂ්‍ය. එහෙමනම් අපි දන්නවා ගිනි කියන වචනේ උපමාව හැටියටත්, කෝපය උපමේ හැටියටත්, වනාන්තරය උපමාව හැටියටත්, මනුෂ්‍යයා උපමේ හැටියටත් ගන්නට පුළුවන්. ඔව් දුවේ පුතේ. ඉන් අනතුරු අපි දෙවෙනි ප්‍රශ්නය සඳහා ලැබෙන අර්ථ ලිහිල් බසින් ලිවීම පිළිබඳ පාඩයන් කිහිපයක් විමසා බලමු. මේ ආකාරයට ප්‍රශ්නය ලැබෙන්නට පුළුවන්. කළු අකුරින් මුද්‍රිත වචනවල අර්ථ වෙනම ලියා සමස්ත අර්ථයම ලිහිල් බසින් ලියන්න. එතකොට ප්‍රශ්නය ඒතෙමේ ප්‍රතිභය සහිත වූ අති භයානක මේ සංසාර නැමැති සාගරෙහි දිව්‍ය මනුෂ්‍ය සම්පatti සංඛ්‍යාත සප්ත රත්නමය වූ නෞකාවකින් පිහිට ලැබූ චුති ප්‍රතිසන්දි වශයෙන් පින පිනා කෙල ඇවිදින්නේමය. එවැනි පාඨයක ඔබට පෙනෙන්නට ඇති දිව්‍ය මනුෂ්‍ය සම්පatti සංඛ්‍යාත කියන කොටසටත් සප්ත රත්නමය කියන කොටසටත් වෙනමම පිළිතුරු ලිවිය යුතුයි. එතකොට දිව්‍ය මනුෂ්‍ය සම්පatti සංඛ්‍යාත කියන්නේ දෙව් මිනිස් සැප ආදී. සප්ත රත්නමය කියන්නේ සත්‍රුවණින් කරන ලද. එතකොට බලන්න සමස්තාර්ථය ලිහිල් බසින් හෙතෙම නැවත බය ඇති කරන ඊතා භයානක මේ සංසාරයේ නැමැති සාගරයෙන් දෙව් මිනිස් සැප ආදී ලබා දෙන සත්‍රුවණින් කළ නෞකාවක ආධාරයෙන් මැරෙමින් ඉපදෙමින් සතුටින් ක්‍රීඩා කරමින් ඇවිදී. ඔය ආකාරයට ඔබ ඒකේ පිළිතුර ලිවිය යුතුයි. අපි තවත් කොටසක් කතා කරලා බලමු. ඔව්. තව කොටසක් අපි ගත්තොත් ලිහිල් බසින් ලියන කොටසක්ම මෙන්න මේ විදිහට. පසුව ඒ කුමාරයන් මව් කුසින් බිහිව ක්‍රමයෙන් වැඩි ශික්ෂා ග්‍රහණ කාලය සම්ප්‍රාප්ත විය. එකල ලංකාදීපේ මිනිසයෝ පස්හැවිදි කුමාරවරුන් තම තමන් විභවානුරූපව නොයෙක් ආභරණයෙන් සරහා මහත් වූ මගුලෙන් ශික්ෂා ග්‍රහණය කරවති. දැන් මෙතන ඉර ගහලා තියෙනවා නැත්නම් කළු අකුරින් තියෙනවා විභවානුරූපව. විභවානුරූපව කියන්නේ මොකද්ද? වත් පොහසත්කම් අනුව නැත්නම් හැකියාව අනුව. ඊළඟට ශික්ෂා ග්‍රහණය ශිල්ප ඉගෙනීම. දැන් ඡේදයේ සමස්තය ගත්තොත් පසුව ඒ කුමාරයා මව් කුසින් බිහිවි ක්‍රමයෙන් හැදී වැඩි අධ්‍යාපනය ලබන කාලය උදා විය. එකල ලෝකවාසීහු පස්හැවිරිදි දරුවන් තම තමන්ගේ වත් පොහසත්කම් අනුව විවිධ ආභරණ වලින් සරසා බොහෝ වූ උත්සවාකාරයෙන් අධ්‍යාපනය ආරම්භ කරවති. දැන් ඊළඟට අපි විචාර ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමු. ඔව් දුවේ පුතේ, ඔබට කෙටි ප්‍රශ්න සඳහාත් ලිහිල් බසින් ලියන ප්‍රශ්න සඳහාත් මන අවබෝධයක් ලැබෙන්නට ඇති. අපි ඉන් අනතුරුව සාකච්ඡා කර බලමු විචාර ප්‍රශ්න.
විචාර ප්‍රශ්න අපි මුලින්ම පැවසුවා ලකුණු 15ක ප්‍රශ්න දෙකක් ලැබෙනවයි කියලා. ඔබ ලකුණු 15 ප්‍රශ්නේ තෝරාගත හැක්කේ ඔබට ප්‍රශ්නාංක 3 සඳහා ප්‍රශ්න දෙකක් ලැබෙනවා. එයින් එකක් පිළිතුරු ලිවිය යුතුයි. ප්‍රශ්නාංක 4 සඳහා ප්‍රශ්න දෙකක් ලැබෙනවා ඔබේ ප්‍රශ්න පත්‍රයේ. එයින් එකක් සඳහා පිළිතුරු ලිවිය යුතුයි. ඒ ප්‍රශ්න දෙක තමයි ලකුණු 15 ප්‍රශ්න. අපි මුලින්ම ලකුණු 15 ප්‍රශ්නයක් සඳහා ප්‍රශ්නයකුත් ඒ සඳහා පිළිතුරත් සාකච්ඡා කරලා බලමු. ඔව් අපි ප්‍රශ්නේ ගනිමු. උත්තරෝලිය වස්තුව රසවත් කතා පුවතක් ලෙස අගය කළ හැක්කේ. අංක 1 උචිත රචනෝපක්‍රම යොදා ගැනීම. අංක 2 විශ්වසනීයත්වය ගොඩ නැගෙනසේ ඉදිරිපත් කිරීම යන කරුණු නිසාය. එක් කරුණකට නිදසුන් දෙකක්වත් දෙමින් විමසන්න. එතකොට දුවේ පුතේ මෙවැනි ප්‍රශ්නයකදී ඔබ හොඳින්ම මතක තියාගන්නට ඕනේ ප්‍රශ්නය හොඳින් කියවා කොටස් වශයෙන් හිතට අරගෙන පුංචි සැකිල්ලක් සිතේ ධාරණය කරගන්නට. ඉන් අනතුරුව හැඳින්වීම ප්‍රශ්නයේ ඊටාම වැදගත් වෙනවා. ප්‍රශ්නයේ හැඳින්වීම සඳහා ඔබට අපි කතාව ඇතුළත් මුල් කෘතිය, අදාළ යුගය, ඒ වගේම රචනා කළ හිමි පාණන් වහන්සේ එන්නේ වගේ ඔබට මුලින්ම අපි කරුණු තොරතුරු දීලා තියෙනවා. ඒ සඳහා ඔබ ඡේදයක් ගොනු කරගත යුතුයි. ඉන් අනතුරුව හැඳින්වීමේ ඡේදය සමගම ඔබේ ප්‍රශ්නය කෙටියෙන් යලි මතක් කළ යුතුයි. ඉන් අනතුරුව ඔබ ලිවිය යුතු පිළිතුර සාරාංශයක් වශයෙන් ඔබේ සිතේ තබාගෙන ඉදිරිපත් කිරීමත් අවශ්‍ය වෙනවා. අපි ඒ සඳහා අපි බලමු දැන් මේ කතාවේ උචිත රචනෝපක්‍රම රසවත් කතාවක් වෙන්නට උචිත රචනෝපක්‍රම මොනවද කියලා. දැන් අපි කෙටියෙන් පැවසුවොත් උපමා භාවිතය, කෙටි වැකි භාවිතය, ඒ වගේම ඊටමත් දිගු වැකි තිබුණා. රූල් 5ක් 6ක් පමණ උදිග. ඒ වගේම අනුප්‍රාසාත්මක භාෂාවක් භාවිතා කළා. ඒ වගේම සංස්කෘත හා පාලි පද භාවිත වුණා. මේ වාගේ කරුණු විශාල සංඛ්‍යාවක් රචනෝපක්‍රම විදියට රසවත් කතාවක් ඔබ වෙත දෙන්නට මේ කතුවරයා රචනෝපක්‍රම ලෙස භාවිතා කළා. ඒ කියන්නේ රසවත් කතාවක් ඔබ වෙත සැපයුවේ ඔවැනි රචනෝපක්‍රම තුලින්. ඒ තුලින් අපි බලමු මේ උපමා භාවිතය කියන පළවෙනිම කොටස අරගෙන අපේ ගුරු මහත්මිය අපේ දරුවන්ට මේ පිළිබඳව සවිස්තරාත්මක උපමා භාවිතය කියනකොට ඔබට මේ වගේ ගද්‍ය පාඩමකදී ඒ ඡේද කොටසම නැත්නම් වාක්‍ය කොටසම ඔබට කටපාඩමින් ලිවිය හැකියි. එහෙම නැත්නම් ඒ අනුසාරයෙන් ඔබට ලියන්න පුළුවන්. දැන් උපමා භාවිතයේ හැටියට ගත්තොත් සංසාරයේ නැමැති සාගරයේ එහෙම නැත්නම් මාතුගාම නැමැති උදක රාක්ෂසීන්, මනුෂ්‍ය නැමැති වනාන්තරය, කෝප නැමැති ගිනි, විතර්ක නැමැති තරංග වේගයෙන්, අපාය නැමැති වඩබාමුකය, තෘෂ්ණා නැමැති ගංගා ජලය. මෙන්න මේ විදියට අපිට පුළුවන් එහෙමනම් මේ උපමා භාවිතය යොදා ගන්න. එතකොට උපමා භාවිතය යොදා ගැනීමේදී ඔබට මේ වගේ කොටස් වලින් කොටස් දෙකක් විතර ඒ කොටසට අන්තර්ගත කරන්න පුළුවන්. ඊළඟට කෙටි වැකි භාවිතයක් ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ කොටසක් ගත්තොත් සමහර විටක දිහෙයි ගිලේ ඉපිලේ එකල ඒ නිධානයේ මදක් තැන් ඇවිත් ඉදිරියේ සිටගත්. මෙන්න මේ වගේ කොටස් දෙකක් අරගෙන කෙටි වැකි අපි භාවිතා කරමින් අපේ උත්තරේ ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මතකයි දැන් අපේ ගුරුතුමියත් ප්‍රකාශ කළා මේ පාඩමේ ඔබට අදාළ කොටසේ සමහර දිගු වැකි තියෙනවා. අන්තිම කොටස වෙනකොට සමහර විට ඡේදයක් විතර තියෙනවා දිගු වැකි. අන්න ඒ වගේ කොටසකදී අපි පේලි දෙක තුනක් කටපාඩමින් ලිවිය යුතුයි. මෙන්න මේ වගේ දිගු වැකි ඔබට මතකයි මේ වෙනකොට. එසේ හේයින් යමෙක් සීලාදී ගුණ ධර්මයන්ට පරම ප්‍රතිෂ්ඨාදාර වූ බුදුන් දරු සුපිලිපන් ආදී වශයෙන් අපිට මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම අනුප්‍රාසාත්මක භාෂා භාවිතය. දෙවේලා මැද තෙලේ කාලා. ඊළඟට පෙරලි ඔබ මොබ දිවේ. අතරතුරේ තේරී සිටිනා ඒ විදිහට. මිත්‍ර පුත්‍ර
කලත්‍ර මේ වගේ අනුප්‍රාසාත්මක කොටසුත් අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපේ උත්තරේ වඩා රසවත් වෙන්න මේ කොටස් යොදා ගන්න පුළුවන්. ඒ වගේම සරල බස්වාර. සරල කියනකොට අපිට සාමාන්‍ය භාෂාවේ භාවිතා කරන වචන. කිලිටි කඩරෙද්දක් හැඳගෙන උදෑසනින්ම කැඳිත්තක් වීපියා. බලන්න. කිලිටි වූ ඉරිච්ච රෙදි කෑල්ලක් හැඳගෙන උදේ පාන්දර කැඳ පොඩ්ඩක් බීලා යනවා. මෙන්න සරල බස්වාරක්. සාමාන්‍ය භාෂාවේ කතා කරන වචන තමයි අපි මේ යොදාගෙන තියෙන්නේ. ඊළඟට අපිට යොදා ගන්න පුළුවන් සංස්කෘත හා පාලි පද භාවිතය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඊළඟට ශික්ෂා ග්‍රහණය. පරම ප්‍රතිෂ්ඨාදාර. මෙන්න මේ වගේ පාලි සංස්කෘත මිශ්‍ර වූ පද අපි උත්තරයේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. අපේ ගුරු මහත්මයා ඊටමත් සවිස්තරාත්මකව ඊටමත් රසවත්ව හරබරව ඔබට මේ රචන උපක්‍රම ටික පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම දුවේ පුතේ ඔබ මතක තියාගන්නට ඕනේ මේ ගුරු මහත්මයා ඉදිරිපත් කළ උපමා රාශිය. කොයි අවස්ථාවකද කතාවෙත් කොතනද තියෙන්නේ මේකෙන් කුමක්ද පැහැදිලි වෙන්නේ? ඒ ආදි වශයෙන් ඔබ විස්තර කළ යුතුමයි. ඔබේ අදහසක් දැමිය යුතුමයි. ඒ තමයි ਵਿਚාරය කියන්නේ. දැන් අපි නිදසුනක් වශයෙන් කිව්වොත් කෙටි වැකි භාවිතා කරනවා දියෙහි ගිලෙයි පිලෙයි. ඔබේ සිතේ චිත්‍රයක් ඇඳිලා ඉවරයි මේ වෙනකොට. ඔබ විරිදුව ගායනා කරනකොට රූපරාමු පෙළක් දැක්කනේ. නිදානේ මතුවෙනවා යනවා එනවා. ඒ වගේ දියෙහි ඒ ආකාරයට ඔබේ සිතේත් කතාව කියනකොට චිත්‍ර සමූහයක් ඇඳෙනවා. චිත්‍ර රූප සමූහයක් ඇඳෙනවා. ඒ හා සමානම ඔබට සිතුවිලි සමුදායක් මතුවෙනවා. ඒ සිතුවිලි සමුදායත් ඔබ ලිවිය යුතුමයි. එතකොට සිතුවිලි සමුදායක් ලියනවා කියලා ඔබේ පැය දෙකම එක පිළිතුරකට අරගෙන නම් හරියන්නේ නැහැ. ඒ පිළිතුරත් විනාඩි 25ක් පැය භාගයක් ඇතුළතට ඔබ ලියන්නට සූදානම් විය යුතුයි. ඒ දුවේ පුතේ දැන් ඔබ බලන්න ඔබේ පිළිතුර සාර්ථකද කියලා. නැහැ. ඔබේ ගුරුතුමාත් මමත් මෙතෙක් වෙලා කතා කළේ ඔබේ ප්‍රශ්නේ පිළිතුරෙන් කොටසක් පමණයි. එහෙමනම් ඔබට ලැබෙන්නේ ලකුණු 15න් හරි අඩකින් ලැබෙන පිළිතුරක් පමණයි. එහෙමනම් දුවේ පුතේ අපි ප්‍රබල අවස්ථා නිරූපණය නිසා මේ රසවත් කතාවක් වුණානේ. එයි අපි අමතක කළේ. අපිට ඕනනම් පුළුවන් ඒ අවස්ථාවේම අවස්ථා නිරූපණය මතු කර ගන්නට ඒ නිදසුන් තුලින්ම. එහෙම අවශ්‍යත් නැහැ. රසවත් කතාවක්, දානීය ආනිසංස කියන කතාවක්, අපේ ජීවිතයටත් සමීප වූ අදහස් ලබා දෙන කතාවක්. ඉතින් අපි මේක තවත් රසවත් කරන්නට සිද්ධිමාලාව අරගෙන ප්‍රබල අවස්ථා නිරූපණයක් මේ සිද්ධි තුලින් තිබුණයි කියන එක අපි ලිවිය යුතුමයි. අපි බලමු එතනදී ගත යුතු පිළිතුරු මොනවද කියලා කෙටියෙන්. දැන් බලන්න ගොපළු දරුවාගේ සැබෑ ස්වરૂපය දක්වා තිබීම නිසා මේ කතුවරයා මේ අවස්ථා නිරූපණය මගින් කතාවේ විශ්වාසය ගොඩනගා ගත්තා නේද? විශ්වසනීයත්වය. මේ එකපාරටම වැවක නිධානයක් මතුවෙනවා. ගොපළු දරුවෙක් යනවා. දැන් අද කාලේ දරුවන්ට ගොපළු දරුවෙක් කිව්වම කවුද කියන එක පැහැදිලිත් නැතුව ඇති. නමුත් හරක් බලාගන්න දරුවෙක්. ඔබ චිත්‍ර රූප රාමු පිළිනුත් දකින්න ඇති. ඉතින් ගොපළු දරුවාගේ සැබෑ ස්වરૂපය ඔබට කියලා තියෙනවනේ. දරුවෙක් දැක්කේ නැතත්. කිලුටු කඩ රෙදි කෑල්ලක් ඇඳගෙන කිලුටු ශරීරයේ දූවිල ගෑවිලා සතුන් ටිකකුත් දක්කාගෙන කෝටුවක් අරගෙන දම්වැලක් හරකුන් බඳින්නට කකුල් බඳින්නට පාදමක් අරගෙන යන දරුවෙක් මෙවි පෙනෙනවා. ඉතින් ඒ එක්කම කතාවේ විශ්වාසය රැඳී තිබෙනවනේ. ඒ වගේම අපි තව කරුණක් ගමු. නිදානේ වැවෙහි දිවෙන අයුරු. මතකද නිදානේ ගිලෙයි ඉපිලෙයි එහා මෙහා යනවා. එතකොට අන්න විශ්වාසයේ රැකින අයුරින් ඔබට සිද්ධි මාලාව ඉදිරිපත් කළා. අපි තවත් අවස්ථාවක් ගත්තොත් ඔබට මතක ඇති අර දරුවා වෙනුවෙන් පහළ වූ නිදානේ දරුවාට පමණයි අයිති. ඒ දරුවාගේ කුසලයක් මතනේ ලැබුණේ. දරුවා පෙර කරපු පිළිණි වූවා වුණත් සදහැසිතින් පූජා කරපු කටුවලේ නිසා ලැබුණේ. මේ කාටවත් අයිති වස්තුවක් නෙවෙයි. මේක ගන්නට උත්සාහ කරනවා කාන්තාවක්. කාන්තාවගේ අත නිදානේ ඇලෙනවා. ඒ අවස්ථාව බලන කොතරම් අපූර්වට ඉදිරිපත් කරලා තියෙනවද? එතකොට මේ කතුවරයා ප්‍රබල අවස්ථා නිරූපණයක් අපේ විශ්වාසයේ පාඨක අපේ විශ්වාසයේ රැකින අයුරින් ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ කාන්තාවන් තුල සතුව පවතින ඊර්ෂ්‍යා සහගත බව බලන්න කොයිතරම් අපූර්වට පෙන්눔 කරලා තියෙනවද? අර දරුවාගේ මෑණියන් එක්ක රණ්ඩුවට එනවා.
රණ්ඩු කරගන්නවා. ඇයි මේ රණ්ඩු වෙන්නේ? අර නිධානයේ Tamanට නොලැබුණු ඊර්ෂ්‍යාව නිසානේ. ඒකට බලන්න ඊටමත් අපූර්ව ලෙස විශ්වසනීයත්වයේ රැකෙන අයුරින් ඉදිරිපත් කරනවා. අපි තව කරුණක් ගමු. නිධානයෙන් වස්තුවගෙන රජුට පෙන්වූ අයුරු බලන්නකෝ. නිධානයෙන් වස්තුව අරගෙන දරුවා රජුරවන්ට පෙන්නනවා. මේ නිධානයට කාටවත් අත තියන්න බෑ. අත තිබිය හැක්කේ දරුවාට පමණයි. නිධානයෙන් වියදමක් දෙන්නේ දරුවාගේ වියදමකට පමණයි. එතකොට රජු ඉල්ලනවා මේ අපටත් පෙන්වන්න, අපිට ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් නිධානයක් රජුරවන්ට අයිති නෑ දැන්. අර කාන්තාව කෙසේ කීවත් අයිති වෙන්නේ දරුවට විතරයි. එහෙමනම් ඒ තුලින් අපිට පැහැදිලි ප්‍රබල අවස්ථා නිරූපණයක් ඔබ වෙත ගෙනහර පෑ බව. අපි ගුරු මහත්මයා අපේ දරුවන්ට තවත් මෙවැනි විචාර ප්‍රශ්නයක් කතා කළා. විචාර ප්‍රශ්නයක් ගත්තොත් අපි ඒ කොටස් දෙකකින් යුක්ත ප්‍රශ්නයක් හැටියට ගත්තොත් උත්තරෝලිය කතාවස්තුවෙන් අතීත ශ්‍රී ලංකාවේ වැදගත් වූ ආර්ථික තොරතුරු හා සමාජ තොරතුරු රැසක් කෙළිවේ. නිදසුන් දෙමින් විමසන්න. මෙතනදී කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? කොටස් දෙක. එකක් ආර්ථික තොරතුරු, අනිත් කොටස සමාජ තොරතුරු. මෙතන ආර්ථික තොරතුරු හා සමාජ තොරතුරු පෙන්눔 කරනකොට අර අපි මතකයි රෙදිපිලි හා ආහාර හිඟ කාලයක් පිළිබඳව. එතකොට මේ සමාජයේ ඇති වෙලා තියෙන දරිද්‍රතාවය නිසා මිනිසුන් මේ අඳින ඇඳුමේ ස්වභාවය, ගොපළු දරුවා ගන්න ආහාරය ඊටා කටුක ආහාරයක්. එහෙනම් මේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය ඊටාම පහළ තලයක පවතිනවා. අන්න ඒක අපිට ගන්න පුළුවන් ආර්ථික තොරතුරු වශයෙන්. ඒ වගේම තව කොටසක් හැටියට සමාජ තොරතුරක් හැටියට ශික්ෂාකාමී භික්ෂු පරපුරක එක ලද වැඩ සිටි බව. ඒ කාලෙත් ශික්ෂාකාමී භික්ෂූන් බොහෝම ශික්ෂාකාමී වූ භික්ෂූන් වහන්සේලා මේ අන්‍යයන් වෙනුවෙන් කැපවෙච්ච බොහෝ හාමුදුරුවරු. දැන් මෙතනදී ඔබට මතක් වෙනවා මේ කටුවලේ වළඳන්නේ නැහැ. කටුවලේ වළඳන්නේ නැතුව රහත් වෙලා වළඳන්නට පින වැඩි කරගන්න. කටුවලේ පිළිනුවත් එහි පිළිකුල නොව දරුවාගේ යහපත ගැන හිතුවා. ඊළඟට අධ්‍යාපනයේ වැදගත්කම හා එහි සිදු කරන අයුරු. එහෙනම් අපිට මතකයි ශික්ෂා ග්‍රහණ කාලය එළඹීම. ඒ වගේම විභවානුරූප ශිල්ප දීම. ඒ කියන්නේ සමාජ තලයේ තම තමන්ට හැකි අයුරින් ඒ විදියට කටයුතු කිරීම. ඊළඟ කොටසෙන් අපිට තව ටිකක් ගත්තොත් රාජ්‍ය පාලනයේ බලවත් බව හා දුර්දාන්ත බව. ස්ත්‍රී සිදු කළ ප්‍රකාශ වලින් ඕගොල්ලන්ට පැහැදිලි මේ කිව්වේ මොන වගේද කියලා. මොකද්ද? මාරයාටත් වඩා රජදරුවන් බලි බව. එතනදී පැහැදිලි කරන්නේ මාරයා ප්‍රබල නැහැ, රජදරුවෝ ඊට වැඩිය ප්‍රබලයි කියන විග්‍රහය. ඊළඟට මිනිසුන්ගේ සදහැවත් බව. තමාට කෑමට මේ කියන්නේ කන්ට නැතත් කටුවලේ පූජා කිරීම. ඒ කියන්නේ මේ දරුවා තුල එහෙම ඇති වෙලා තියෙන ඔවුන්ගේ පරම්පරාවලින් නැත්නම් ඒ අම්මා තාත්තගෙන් ලැබිච්ච හැඟීම් මේ දරුවා තුලත් ඇති වෙලා තියෙනවා. ඊළඟට සමාජ විෂමතාවයක් මේකේ පෙන්눔 කරනවා. කොහොමද? පස්හැවිරිදි කුමාරවරුන්ට තම තමන්ගේ විභවානුරූප ශිල්ප ලබා දීම. එහෙමනම් අවුරුදු 5ක් විතර වෙන දරුවට අකුරු කියවීම. මෙතනදී කරන්නේ කොහොමද? විභවානුරූප තමන්ට හැකි අයුරින්. බොහෝ මිල මුදල් තියෙනවනම් බොහෝ උත්සව පවත්වලා අද සමාජය තුල වුණත් අපි දකින දෙයක්. බොහෝ උත්සව පවත්වලා අකුරු කියවනවා. ඒ වගේම නැති බැරි දුප්පත් අයෙක් නම් එහි අවස්ථානුකූලව මේ විදියට කටයුතු කරන ලක්ෂණයක් අපිට දැක ගන්න පුළුවන්. ඔව් දුවේ පුතේ, අපි ලකුණු 10ක් සඳහා වෙන ප්‍රශ්නයකුත් කෙටියෙන් සාකච්ඡා කරමු. සැදැහැ සිතින් දෙන දාණය මහත්ඵල මහානිසංස ලබා දෙන අයුරු මනාව විදහා දක්වමින් රසික හදවත් ඇද බැඳ තබා ගැනීමට කතුවරයා සමත් වී ඇත. විමසන්න. ඔව් දුවේ පුතේ, මේ කතාවේ මුඛ්‍ය පරමාර්ථයත් සැදැහැ සිතින් දෙන දාණය මහත්ඵල මහානිසංස ලබා දෙන බව. ඔබට වැටහෙන්නට ඇති විශාල නිධානයක් දරුවා වෙනුවෙන් පහළ වුණේ මේ කටුක වූ ආහාරය සැදැහැ සිතින් ස්වාමින් වහන්සේට පිළිගන්නපු නිසා බව. අපි බලමු මේ සඳහාත් කරුණු 3ක් නිදසුන් වශයෙන් දැම්මොත් ඇති. දානේ කටුක බව හා ගොපළු දරුවා දානය ශ්‍රද්ධාවන්තව පිළිගැන්වූ අයුරු. ඒ සඳහා කටුවලය පිළිනී වැලිපස් සෝදා නැහැ. ඒව මොකවත්
ස්වාමින් වහන්සේ හිතුවේ නැහැ. ස්වාමින් වහන්සේ දරුවා පසඟ පිහිටුවා වඳිනවා මේ කටුවලේ පූජා කරලා. ස්වාමින් වහන්සේ දරුවා වෙනුවෙන් යහපතක් ඉටු කරනවා. ඒ වගේම බලන්න ගොපළු දරුවා ඊළඟ ආත්මේදී මව් කුසක ඉපදෙනවා, මිනිසත් බවක් ලබනවා, නිදානයක් ලැබෙනවා. මේ සියල්ල හේතුව උනේ දරුවාගේ අර සැදෑ සිතින්, ශ්‍රද්ධාවන්ත සිතින් දරුවා දුන් දානේ මහත් වූ ප්‍රතිඵලය තමයි. ඒ වගේම බලන්න මේ ආයුෂ කෙලවර, ඒ වගේම තමයි දුවේ පුතේ නිදානේ අනුසසින් රජු වෙතත් යනවා. රටේ රජතුමා වෙත යන්නට කිසිවෙකුටත් වරම් නැහැ. යම් කිසි පිනක් තියෙන්න ඕන, මොනවා හරි හේතුවක් තියෙන්න ඕනි. මේ දරුවට ඒ පින ලැබෙන්නේ අර පූජා කරපු කටුවලේ ආනිසංසයෙන් තමයි. ඒ වගේම දරුවා රජු වෙත යනවා, රජුගෙන් වස්තු සම්භාරයක් ලබනවා. ඒ වගේම ආයුෂ කෙලවර වෙලා දරුවා දෙව්ලොව ඉපදෙනවා. මේ බලන්න මේ පිනෙන් ලැබෙන ආනිසංස කිසිවෙකුටත් ගන්නට බෑ. ඒ වගේම අපේ ජීවිතේටත් පුතේ ඔබගේ විභාගයට වගේම මේ කතාව අපේ ජීවිතේටත් ඉතාමත් ආදර්ශ සපයමින් අවසන් වෙනවා. දුවේ පුතේ අද ඔබට ඉදිරිපත් කළ මේ කතාව සිංහල භාෂා විෂය යටතේ සිංහල විභාගයට අප සාමාන්‍ය පෙළ විභාගයට වගේම ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නටත් මේ ඊටාම වටිනා උපදෙස් රාශියක් සැපයූ කතාවක් බව ඔබට පැහැදිලි වන්නට ඇති. ඔව් දුවේ පුතේ ඊටාමත් රසවත් වූ වැදගත් වූ කතා පුවතක් අද ඔබ ඉගෙන ගන්නට ඇති. ඔබේ විභාගයට මේ උපකාරයක් වන්න හා සමානවම ඔබගේ ජීවිතයටත් විශාල වශයෙන් ආදර්ශ සපයන්නට ඇති. ඉතින් අද දින ඔබට මේ උත්තරෝලිය කතා වස්තුව සද්ධර්මාලංකාරය නම් ඒ සම්භාවනීය ග්‍රන්ථය තුලින් මේ ඔබට ලබා දුන්, ඒ වගේම කියා දීමට මේ මෙදිරියට අප සමග එක්වුණු මේ කොළඹ මහානාම විද්‍යාලයේ විජේරත්න බණ්ඩාරගුරු මහත්මයාටත් මම මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම නැවතත් වැඩසටහනකින් හමු වන තුරු ඔබ සැමට ආයුබෝවන්.